තෙරුවන් සරණයි ගෞරවනීය දේශකයන්න් වහන්සේගෙන් අවසරයි. ලන්ඩනයේහි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය මගින් සංවිධානය කර සූම් තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යනු ලබන ධර්මදේශනා දානමය පින්කම් මාලාවේ අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් යුතුව අද දිනයේද ධර්මදේශනාව පැවැත්වීම සඳහා මෙම ධම්සභා මණ්ඩපයට වැඩවදාළ බලංගොඩ ධම්මහදේ සේනාසනාධිපති පින්වත් ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන නම කියන්න අවසරයි පූජනීය පළුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ පළමු කොට ධර්ම ගෞරවය පෙරදරිව පාද නමස්කාර පූර්වකව සාදු නාදදී පිළිගනිමු. සාදු සාදු සාදු. අද දින මෙම ධර්ම දාන පින්කමේ සදැහැති දායකත්වය එංගලන්තයේ පදිංචි චාන්දනී කළුගම්පිටිය පින්වත් මහත්මිය විසිනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පින්වත් ඔබ වහන්සේටත් සම්බන්ධව සිටින මේ සියලුම පින්වතුන්ටත් මේ ජනිත වන්නා වූ සියලුම පුණ්‍ය ශක්තියින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මදේශනාව පැවැත්වීම සඳහා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघ्घ मोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ දුක්ඛ මද්දක්ඛී යතෝ නිධානං කාමේසු සෝචන්තු කතං නමෙය්‍ය උපදීන් විදිත්වා සංඝෝති ලෝකේ තස්සේව ජන්තු විනයාය සික්ඛේති. ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ වර්තමානයේ වැඩ කටයුතු සිදු කරමින් වැඩ වාසය කරනු ලබන මඩුගල්ලේ මහානාම ස්වාමින් වහන්සේත් අපරැක්කේ ධම්මානන්ද ස්වාමින් වහන්සේත් ප්‍රධාන කොට ඇති සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති පින්වත්නි. අද දින මේ උතුම් ධර්ම දානමේ පින්කම බාර ගනු ලබනවා. මේ ධර්ම දේශනාවට ඒ ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ දායිකාවක් වන ඒ චාන්දනී කළුගම්පිටිය මාතාව විසින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ නැගණිය වන පැල්මඩුල්ලේ ගන්කන්ද මහත්මිනිය ඇතුළු ඒ පවුලේ හැමදෙනාටම නිදුක් නිරෝගී සුවතාවේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. පවුලේ හැමදෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සියලුම දෙනාටත් ආශිර්වාද කරන්නට මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපවත් වී වදාළ මහා සංඝරත්නයට ඒ අතර විශේෂයෙන්ම ඒ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ඒ වගේම සම්බෝධි භාවනා මධ්‍යස්ථානයන් නිර්මාණය කරන්නට යෙදුන ඒ අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ සිහිපත් කරලා උන්වහන්සේ ප්‍රාර්ථනා කරන සම්මා සම්බුද්ධත්වයේ පිණිස මේ සිත කරගන්නා වූ පුණ්‍ය ශක්තියනොත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ඇතුළුව මේ හැම දෙනාටම ආශිර්වාද කරන්නට මේ පින්කමේදී අපේක්ෂා කරනවා.
ඉතින් අපි මේ දායකත්වයන් පිළිබඳව සහ ඒ වගේම ඒ ආශිර්වාද කිරීම, ඒ පුණ්‍යානුමෝදනා කිරීම දේශනාව අවසානයේදී සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මම මාතෘකා වශයෙන් යොදා ගන්නට යෙදුන ගාථාව සංයුක්ත නිකායේ මාර සංයුක්තයට අයිති සම්බහුල සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ගාථා රත්නයක් තමයි මාතෘකා වශයෙන් තෝරා ගන්නට යෙදුනේ. ඉතින් මෙහි නිදාණය ගත්තාම වෙනතිනම් මේ ගාථාව දේශනා කරන්නට යෙදුන හේතු වුණ කාරණාව කෙටියෙන් විමසලා බැලුවොත් එක්තරා ස්වාමින් වහන්සේලා පිරිසක් කැලේට වැඩම කරලා බොහෝම උත්සුකව භාවනා යෝගීව කටයුතු කරන්නට සූදානමින් ඒ ආරම්භ කරන්නට යෙදුණා. ඉතින් මේ විදිහට භාවනානුයෝගීව කටයුතු කරන මේ ස්වාමින් වහන්සේලාගේ මේ අරමුණ බිඳලා දාන්නට, එහෙම නැතිනම් මේ අපේක්ෂාව කඩලා දාන්නට මාරයට ඕනකම ඇති වුණා. මේ බාරදේව පුත්‍රයා වේශයක් මවා ගන්නවා. ඒ බමුණෙක් එහෙම නැතිනම් භාවනා යෝගීවරයෙක්ගේ වේශයක් මවාගෙන බොහොම වයසක ස්වරූපයෙන් යුක්ත වේශයක් මවාගෙන මේ ස්වාමින් වහන්සේලා ඉදිරියට පැමිණියා. පැමිණිලි ඉවරලා බලලා මේ අයට කතා කරලා ඔබ හැමදෙනාම බොහෝම තරුණ පිරිස. ඒ නිසා මේ තරුණ කාලයේදී පංචකාම සම්පත්තීන් වින්දනය කරන්නේ නැතුව කුමකට නම් මේ භාවනාවට යොමු වුණාද? මේ ඍෂිවරු වගේ එහෙම නැත්නම් මේ භාවනා යෝගීවරු විදියට කුමකට මේ කැලේට වෙලා භාවනාවට යොමු වුණාද කියලා මේ අය පිළිබඳව කාමයන්ගේ ගුණ වර්ණනාවක් සිද්ධ කරන්නට යෙදුණා. කාමයන් පිළිබඳව වර්ණනා කරමින් අර හිත්වල තිබුණ කෙලෙස් අවුස්සලා ඒ හිත්වලට මේ කෙලෙසයන් බහුල වෙන විදිහට නොයෙකුත් ප්‍රකාශයන් සිද්ධ කරන්නට යෙදුනා මේ පවිතු මාරයා. ඉතින් මේ ස්වාමින් වහන්සේලාට මේ මාරයාය කියලා හඳුනා ගන්නට නොහැකි වුණා. ඒ වචතරක් නෙමෙයි උන්වහන්සේලාට හිත එකඟ කරගෙන භාවනා කරන්නට අපහසු වුණා. මොකද හැම වෙලෙම හිතේ තුල විතර්ක පහළ වෙන්නට පටන් ගත්තා. මොකද මේ කිව්ව කතාවත් එක්ක වයසට ගිහිල්ලා එහෙමනම් පැවිදි වෙලා බණ භාවනා කරලා නිවන් දකින්නවද? එහෙම නැතිනම් මේ තරුණ ජීවිතය තුළම නිවන් දකින්නවද? එහෙම නැතිනම් මේ තරුණ කාලේ ගිහි ජීවිතය ගත කරන්නට ආපහු නැවත ගිහි ජීවිතයකට යොමු වෙනවද? පංචකාමයන් විඳිනවද? ආදී මේ විදිහට විවිධ විදිහේ චිත්ත විතරකයන් ගොඩ නැගෙන්නට පටන් ගත්තා. ඉතින් මේ අයට මේ ස්වාමීන් වහන්සේලාට හිත එකඟ කරගෙන භාවනා කරන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලා නැවතත් බුදුරජාණන් වහන්සේ සමීපයටම වැඩම කරන්නට යෙදුණා. වැඩම කරලා ඉවර වෙලා මේ ස්වාමීන් වහන්සේලා මේ වෙච්ච සිදුවීම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශය කරනවත් සමගම බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නවා මේ දේ කරාවේ වෙන කවුරුත් නෙමෙයි මේ පවිතු මාරයාය කියලා. ඒ නිසා මේ මාරයා මේ කියලා පෙන්නපු මේ පංචකාම ගුණයන් විඳින පිළිබඳව පෙන්නපු කාරණාව බුදුරජාණන් වහන්සේක ගාථාවකින් මේ ස්වාමීන් වහන්සේලාට පැහැදිලි කරලා දෙනවා. ඒ ගාථාවේ ඒ අර්ථය කෙටියෙන් ගත්තොත් ඒ ගාථාව තමයි මම මාතෘකාව වශයෙන් තබන්නට යෙදුනේ. එහි අර්ථය සරලව ගත්තොත් යම් කෙනෙක් දුක යම් ආකාරයකින් පංචකාම ගුණයක් නිදාන කොට ඇත්තයි කියලා දකිනවනම් මේ පංචකාමය ගුණය නිදාන කොටගෙන දුක උපදිනවා කියලා දකිනවනම් ඒ කෙනා පංචකාමයේ කෙරෙහි යොමු වෙන්නේ නැහැ, නැඹුරු වෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ යම් කෙනෙක් ලෝභේ කාම ගුණ උපදිය දැකලා ඒ ගුණ උපදිය දුරලනු පිරිස අප්‍රමාදීව හික්මෙනවා කියන කාරණාව තමයි මෙතනදී දේශනාවේදී දේශනා කරන්නට යෙදුනේ.
ඉතින් බොහෝම කෙටි සූත්‍ර දේශනාවක්. නමුත් මේ තුල අපිට අර්ථ විග්‍රහයන් ලබා ගන්නට පැතිකඩවල් කීපයක්ම තිබෙනවා. ඒකක් තමයි දුක කියලා යම් ආකාරයකින් පනවනවා නම් ඒ දුක මේ පංචකාම ගුණේ නිදාන කොටමයි උපදින්නේ කියන අර්ථය ලබා දෙනවා. අපි මේ පිළිබඳව දීර්ඝව විමසලා බලමු. ඒ වගේම තමයි යම් කෙනෙක් ලෝවේ කාම ගුණ උපදියන් පිළිබඳව තතුසේ දැනගන්නවා නම් ඒ උපදියන් දුරු කරලා හික්මීමක් ඇති කර ගන්නවා, දුරු කරන්නට හික්මෙනවා කියන අර්ථය පෙන්වනවා. එතනදී මේ කාම ගුණ උපදියන් එහෙම නැත්නම් ගුණ ඒ උපදියන් දුරලන්නට කියලා කිව්වහම උපදි කියලා කියන්නේ මොනවද කියන කාරණාවත් අපිට පැහැදිලි කරගන්නට වෙනවා. කෙසේනම් හික්මිය යුතුයද කියන අර්ථයෙන් හික්මෙන ආකාරය පිළිබඳවත් අවබෝධ කරගන්නට වෙනවා. මෙතනදී මේ ගාථාව ගත්තහම මම ඔබට ටිකක් තවදුරටත් මේ ධර්මයේ ගැන ගවේෂණය කරන කෙනෙක් හැටියට ඔබට මෙහි ගාථාවේ අර්ථය බෙදා ගැනීම පිණිස ඒ අර්ථය ගන්නා ආකාරයත් පැහැදිලි කරලා දෙන්න අද දවසේදී බලාපොරොත්තු වෙනවා. මේ ගාථාව තුළ චතුරාර්ය සත්‍ය ඝටිත ධර්මයේ කොහොමද වෙන් කරගන්නේ? පදගත අර්ථයන් තමයි අපි මේ වචනෙන් වචනේ අර්ථය ගත්තේ, මේ අර්ථයන් මේ විදිහට සැකමින් ඉන්නේ කියලා. නමුත් මේ තුල තිබෙන දහම් අර්ථය එහෙම නැතිනම් මේ තුල ඉදිරිපත් කරන චතුරාර්ය සත්‍ය දර්ශනය කොයි වගේද අපි මේකෙන් ඉදිරියට එහෙම නැතිනම් මේකෙන් වෙන් කරගන්නේ කියන කාරණාව මම ඔබට ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. මෙතනදී පෙන්නනවා යම් දුක, ඒ කියන්නේ ඔන්න දුක පිළිබඳව යම් ආකාරයක දුකක් තියෙනවා නම්, ඒ කියන්නේ යම් ආකාරයකින් දුකක් තියෙනවා කියන තැනක අර්ථය පෙන්නනවා යම් දුකක් තියෙනවා නම් ඒ කියන්නේ මේ ලෝකේ යම් ආකාරයක දුකක් තියෙනවා නම් ඒ සියලුම දුක නියෝජනය කරනවා මෙතන යම් දුකක් කියන අර්ථය. යෝ දුක්ඛ කියන වචනේ තුල යම් දුකක් කියන අර්ථයක් පෙන්නනවා නම් ඒ පෙන්නලා තියෙනවා මේ තුන් ලෝකේ අනුව ගිය යම් ආකාරයකින් දුකක් තියෙනවා නම් ඒ සියලුම දුක් පිළිබඳ වූ කාරණාවයි මෙතනදී පැහැදිලි කරන්නේ. එමනම් මේ දුක්ඛාරය සත්‍ය පිළිබඳව පෙන්නන පැහැදිලි කිරීම. මේ දුකට නිදහන කොට එහෙම නැත්නම් හේතුව කරගෙන තියෙන්නේ පංචකාම ගුණයක්. යම් පංචකාම ගුණයක් තියෙනවා නම් මේ පංචකාම ගුණය තමයි හේතු කරගෙන තියෙන්නේ මේ දුකට. එhmenan ඔන්න දුකත් පෙන්නලා දුකට හේතුවක් වෙන්නවා. ඊට පස්සේ යම් කෙනෙක් මේ පංචකාම ගුණයන් පිළිබඳව ඒ උපදියන් පිළිබඳව තතුසේ දැනගෙන ඒ දුරලනවා නම් අන්නේ දුරලීම කියන තැනෙන් දුක දුරු වෙනවා කියන අර්ථය ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ දුක්ඛ නිරෝධය පිළිබඳව පැහැදිලි කරන අර්ථය. ඒ සඳහා යමෙක් ඒ දුක දුරලීම පිණිස හික්මෙනවා නම් අන්නේ හික්මීම කියන වචනේ තුල එහෙම නැතිනම් සික්කේති කියලා පෙන්නනවා විනයාය සික්කේති කියලා. ඒ සික්කේති එහෙම නැතිනම් සික්කති එහෙම නැතිනම් ඒ හික්මීම පිළිබඳව පැහැදිලි කරනවා. ඒ තමයි මාර්ගය පිළිබඳව පැහැදිලි කරන ධම්මාර්ථය. දුක්ඛාරය සත්‍යයත්, දුක්ඛ සමුදයාරය සත්‍යයත්, දුක්ඛ නිරෝධාරය සත්‍යයත්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායාරය සත්‍යයත් කියන මේ චතුරාර්ය සත්‍යෙම ඝටිත වෙච්ච වචනෙන් වචනේ මෙච්චරින් වචනේ මේ ආර්ය සත්‍යයන් හතර පිළිබඳව විස්තර කරන්නේ නැති වුණාට ඒ ආර්යයන් සත්‍ය හතර ඝටිත වුණ දහම් අර්ථයක්මයි මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙලා තිබෙන්නේ. සමහර සූත්‍රවල තිබෙනවා ඒ සූත්‍රයේ තියෙන්නේ දුක්ඛ සත්‍ය, දුක්ඛාර සත්‍ය පිළිබඳව විතරයි කතා කරන්නේ. ආද්‍යාරයෙන් අපි සමුදය නිරෝධේ මාර්ගය ගත යුතු වෙනවා. සමහර සූත්‍රවල තියෙනවා සමුදයාර සත්‍ය ගැන කතා කරනවා. දුකත් නිරෝධයත් මාර්ගයත් අපි ඒකෙන් අර්ථය ලබා ගත යුතුයි. සමහර සූත්‍ර දේශනාවල දුකත් සමුදයත් කියන මේ දෙකම කතා කරනවා. තව සූත්‍ර දේශනාවල නිරෝධය විතරයි කතා කරන්නේ. තව සූත්‍රවල තියෙනවා දුකත් සමුදයත් නිරෝධයත් කියන ධර්මතා තුනම කතා කරනවා. සමහර සූත්‍රවල තියෙනවා මාර්ගය විතරක් කතා කරනවා. සමහර සූත්‍රවල නිරෝධයයි මාර්ගයයි කතා කරනවා. සමහර සූත්‍රවල සමුදයයි නිරෝධයයි මාර්ගයයි කතා කරනවා. මේ විදිහට එක එක සූත්‍ර අර්ථයන් වල සූත්‍ර ධර්ම තුල මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැප් කරලා එක තැනක් උලුප්පලා පෙන්නනවා. එහෙම නැත්නම් එක අර්ථයක්
විස්තර කරනවා දීර්ඝව. ඒ ඇතුළත අනිත් දහම් කරුණු ටික සැඟවිලා තිබෙනවා. සංගවා යම් අර්ථයක් ඇතුව දේශනා කරනවා නම් මෙන්න මේ සංගවා දේශනා කරන අර්ථය අවබෝධ කර ගැනීම පිණිස අපිට සූක්ෂම නුවණක් තිබිය යුතු වෙනවා. බොහොම සියුම් මට්ටමේ අර්ථයන් විග්‍රහ කරගන්නට පුළුවන්කම ලැබෙන නුවණක් තිබිය යුතු වෙනවා. අපිට මේ නුවණ ලබා ගැනීම පිණිස අද කාලයේ ගත්තාම Tamante හිතුමතේ කැමැති විදිහේ අර්ථයන් මේ සඳහා ඉදිරිපත් කරන්නට පෙළඹෙන්නේ නැතුව ඒ අර්ථය ලබා ගැනීම පිණිස තවත් සූත්‍ර ධර්මයන් වල ඒ අර්ථය ගන්න ආකාරයන් පිළිබඳව විග්‍රහ කරලා තිබෙනවා. එහෙම නැතිනම් විභංගයන් වල විභංග සූත්‍රවල, එහෙම නැතිනම් අපිට අභිධර්ම පිටකයේ තුල විභංගයේ පිළිබඳව, එහෙම නැතිනම් ඒ අර්ථයන් ගන්න තැන්වලදී අපිට කියන මොන අර්ථයේද කියන එක පිළිබඳව අවබෝධයක් ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒ සූත්‍රයන් වල ඒ චතුරාර්ය සත්‍ය ඝටිත වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගවේෂණාත්මකව හොයනකොට. ඉතින් ඒ නිසා අද දවසේදී මේ ටිකත් මම ඔබට පැහැදිලි කළේ අපිට කැමැති හිතු මතේ මේ සඳහා අර්ථයන් ලබා ගන්නට නොයා යුතුයි කියන පණිවිඩෙත් ලබා දෙන්නට. ඉතින් මෙතනදී පැහැදිලි කරනවා යම් දුකක් තියෙනවා නම් ඒ දුක මේ පංචකාම ගුණය නිදාන කොටගෙනයි ඇති වෙන්නේ කියලා. අපි මේක ටිකක් විමසලා බලමු. පංචකාමයේ කියලා කියන්නේ ඇහැට, කනට, නහයට, දිවට, ශරීරයට කියන මේ ආයතනයන් වලට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ බහැර අරමුණු ටිකය. ඒ තුල යම් ගුණයක් දකිනවා නම්, එහෙම නැතිනම් යම් ගුණවත් බවක් දකිනවා නම් මෙන්න මේ කාරණාව මුල් කරගෙනමයි දුකට නිධානයක් වෙන්නේ. නිධානය කියලා කියන්නේ ඒකට හේතුවක් වෙනවා. ඒ කියන්නේ දුක හටගන්න ඒ තුල ගැබ් වෙලා තියෙන අර්ථයයි මේ පැහැදිලි කරන්නේ. අපි බලමු මේක මේ කියන අර්ථය මේ විදිහටම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක අපේ නුවණට යා කරලා. අපි හිතමු උදාහරණයකට අපිට ඇහැට රූප පේනකොට මේ පේන රූපයන් අරඹය කාම ගුණයන් මුල් කරගෙන, කාම ගුණයන් කියලා කියන්නේ ඒ පේන රූපය බොහොම ලස්සනයි කියලා, ප්‍රියමනාපයි, ප්‍රිය මధుර ස්වභාවයෙන් යුක්තයි කියලා ආදී මේ රූපය මුල් කරගෙන අපි යම් ආකාරයක සතුටු වෙන්න උත්සාහවත් වෙනවා නම්, රූපේ මුල් කරගෙන රූපයට නැඹුරු වෙලා ඒ රූපය තුල අපි සතුටු වෙන්නට උත්සාහවත් වෙනවා නම් මෙන්න කාම ගුණයක් මුල් කරගෙන, පංචකාමයන් පිළිබඳව එහි ගුණයක් මුල් කරගෙන අපි සතුටු වෙන්න උත්සාහවත් වෙලා තියෙනවා. හැබැයි මේ සතුට දිගටම පවත්වා ගන්නට බැරිව යනවා. මොකද මේ පංචකාම ගුණය රඳා පිහිටවලා පවතින්නේ සතර මහා ධාතුව තුල නම් මේ ධාතු නානත්වයක් සිද්ධ වෙනකොට, එහෙම නැත්නම් සතර මහා ධාතුවේ යම් පෙරලීමක් වෙනවා නම් රුප්පතිටි රූපං කියලා පෙන්නනෝනේ. රූපේ නිරන්තරයෙන් පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙමනම් මේ රූපය නිරන්තරයෙන් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි නම් මේ වෙනස් වෙන රූපයක නිත්‍ය වශයෙන් අපි අරගෙන සතුටු වෙන බවක් හොයාගත්තා නම්, සතුටු වෙන්න යොමු කරගත්තා නම්, ඒක ආස්වාදයකට පත් කරගත්තා නම්, රස වින්දනයකට පත් කරගත්තා නම් මේක පවත්වන්න බැරිකමම අපිට එතනදී දුක් ගෙනත් දීලා තිබුණා. ඒ විතරක් නෙමෙයි මේ තුල ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක් ටික මේ පංචකාම ගුණය තුල පිළිබිඹු වෙලා තියෙනවා. අපි ඒක ටික ටික පැහැදිලි කරගමු කොහොමද එහෙම වෙන්නේ කියන එක. අපි මේ පංචකාමයන් මුල් කරගෙන, එහෙම නැතිනම් ඇහැට පේන රූපයන් මුල් කරගෙන වෙන්න පුළුවන්, කනට ඇහෙන ශබ්දයන් මුල් කරගෙන වෙන්න පුළුවන්. අපි යම් ආකාරයකින් සතුටු වෙන්නට, විඳින්නට, ආස්වාදයක් ලබන්නට සුදුසුයි විදිහට මේ කියන චිත සකස් කර ගන්නවා නම් අන්නේ ආස්වාදයේ තුල කටයුතු කරන්න ගියාම මේ කාම ගුණයන් පිළිබඳව නැවත අපේ හිත ඒ කෙරෙහි ඇද්දලා බැදලා තබා ගන්නට අවස්ථාව සලසලා දෙනවා. මේ තණ්හාවේ කෘත්‍ය තවත් ආකාරයකින් විස්තර කරලා තියෙනවා. මේ හිත බැඳිලා පවතිනවා මේ පංචකාමයන් කෙරෙහි. පංචකාමයන් කෙරෙහි මේ හිත බැඳෙනකොට
මේ බැඳෙනවා කියන අර්ථය අපිට ධහමේ පැහැදිලිව පෙන්නනවා. බැඳෙන්නේ කුමකින්ද කියන එක. තණ්හාව තමයි සංයෝජන කෘත්‍ය කරන්නේ කියලා. මේ බැඳෙනවා කියන කෘත්‍ය කරලා තියෙන්නේ තණ්හාවෙන්. එහෙමනම් තණ්හාව මූලික කරගෙනයි තණ්හාව අර්ථයක් විදිහට ළඟ තබාගෙනයි තණ්හාවෙන් යුක්තවයි අපි මේ පංචකාමයට නැඹුරු වෙන්නේ. පංචකාමයට නතු වෙන්නේ. එහෙමනම් තණ්හා මිශ්‍ර වෙලා තණ්හාව යෙදිලා තමයි මේ පංචකාම ගුණයන් රස විඳින බවකටපත් වෙන්නේ. යම් තැනක තණ්හාවක් පවතීද ඒ තණ්හාව නිසා දුක උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය දේශනාවේදී දුක්ඛ සමුදයාර්ය සත්‍ය දේශනා කරන තැන පැහැදිලි කරනවා. එහෙනම් මෙතනදිත් මේ පංචකාම ගුණය කියන තැනදී මේ ගුණය ඉස්මතු කරලා පෙන්වන්නේ එහෙම නැතිනම් මේ පංචකාමයක්ම අපිට නිර්මාණය කරලා පෙන්වන්නේ මේ තණ්හාව කියන කාරණාව. නමුත් මෙතනදී ඍජුවම තණ්හාව කියන අර්ථය ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් මේ තණ්හාවෙන් නිර්මාණය කරලා දුන්න පංචකාමය පෙන්නලා මේ පංචකාමයයි නිධාන කරගෙන දුක උපදින්නේ කියන අර්ථය පැහැදිලි කරනවා. අපි මේක තව දුරටත් විස්තර කරගත්තොත් අපි හිතමු අපිට උදාහරණයක් විදිහට ගත්තහම අපිට ඇහැට රූපයක් පෙනෙනකොට මේ පෙනිච්ච රූපය ලස්සනයි කියලා හෝ ප්‍රිය මధుර ස්වභාවයෙන් යුක්තයි කියලා හෝ ඒ ඇහැට හිතන්න පුළුවන් කමක් නැහැ. එහෙම නැතිනම් ඇහෙන් ඔබ්බේ එහෙම දෙයක් කල්පනා කරන්න පුළුවන් කමක් නැහැ. ඇහැටත් හැකියාවක් නැහැ රූපෙටත් හැකියාවක් නැහැ. හැබැයි මේ පිළිබඳව හිතන්න කල්පනා කරන්න පුළුවන් ටික චෛතසික ධර්මයන් හරහා සිද්ධ වෙන දෙයක්. එහෙමනම් මේ මානසිකව සිද්ධ වෙච්ච දෙයක්. මන ආයතනෙන් සිද්ධ කරන ලද ක්‍රියාවලිය. එහෙමනම් ඇහැට රූපයක් පෙනෙනකොට මනසේම සකස් කරනවා එය ප්‍රිය මధుර ස්වභාවයෙන් යුක්තයි කියන කාරණාව. එතන ප්‍රිය මధుර වූ ස්වභාවයෙන් යුක්ත ආස්වාදයකින් යුක්තව කටයුතු කරන්න පුළුවන් පරිසරයක් සකස් කරලා දෙන්නේ මේ ඇහැවත් රූපේවත් නෙමෙයි. ඒ විදිහට භූමියක් පරිසරයක් සකස් කරලා දෙනවා මානසික මට්ටමට කෙලෙස් ටික යෙදුනා. තණ්හා උපාදාන ආදී මේ ආශ්‍රව ධර්මයන් සහ කෙලෙස් ධර්මයන් යෙදුනහම මේ හිත තුල භූමියක් සකස් කරලා දෙනවා ප්‍රිය වූ මధుර වූ ස්වභාවයෙන් යුක්ත වෙච්ච ආස්වාදයක් ලබන්නට පුළුවන්කම ලැබෙන විදිහේ භූමියක් පරිසරයක් නිර්මාණය කරනවා. ඒ කෙලෙස් වලටම ඒ විදිහට නිර්මාණය කරලා දුන්නාම මේක කෙලෙස් වලම විතරක් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් නෙමෙයි. මොකද මේ දුක කියන එක එහෙම නැතිනම් මේ දුක ඇතිවීම පිළිබඳව කෙලෙස් වලින් විතරක්ම නිර්මාණය වෙච්ච කාරණාවක් නෙමෙයි. මොකද එහෙම මතක් කරන්නේ මේ සියල්ලම හිතේම ඌවක් පමණයි කියන අර්ථයකට වැරදි විදිහේ අර්ථයකට දිට්ඨියකටපත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ප්‍රිය වූ රූප නැතුවා නෙමෙයි. මధుර වූ රූප නැතුවා නෙමෙයි. ප්‍රිය මధుර වූ ස්වභාවයෙන් යුක්ත රූපේ පැත්තෙත් ඒ විදිහේ රූපයන් තිබෙනවා. හැබැයි මේ ප්‍රිය වූ මధుර වූ ස්වභාවය හඳුනා ගැනීම සඳහා හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ හිතේ කෙලෙසයක් යෙදුනහම පමණයි. එහෙමනම් මේ රූපේ පැත්තෙන් එහෙම නැතිනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන විපාක ස්කන්ධ ටිකත් ලැබෙන්නට ඕනේ මුණ ගැහෙන්නට ඕනේ. ඒ වගේම මේ ස්කන්ධ ටිකට කෙලෙස් ටික මිශ්‍ර වෙන්නත් ඕනේ. මේ දෙකම එකට එකතු වුණොත් පමණමයි දුක කියන කාරණාව හටගන්නේ. එක්ක රූපයක් එහෙම නැතිනම් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් කියන මේ ස්කන්ධ පහ මුණ ගැහෙන්නත් ඕනේ. මේ ස්කන්ධ පහට කෙලෙස් ටික මිශ්‍ර වෙන්නත් ඕනේ. කෙලෙස් ටික විතරක්ම තිබුණොත් දුකයි කියලා පනවන්න බෑ. දුකට පිහිටන්න තැනක් නැහැ. ස්කන්ධ ටික විතරමයි කියන තැනකින් දුක පනවන්න බෑ. දුක උපද්දවන්න කෙලෙස් ටික මිශ්‍ර වෙන්නට ඕනේ. ඒ නිසා මේ දුක කියන ධර්මතාවයේ ඇතිවීම පිණිස ස්කන්ධ ටිකත් විපාක ස්කන්ධ ටිකත් ඒ වගේම ඒ කෙරෙහි කෙලෙස් ටිකත් යොමු වෙලා තමයි මේ කියන දුක හදලා දෙන්නේ. එහෙම නැතිනම් ලෝකේ නිර්මාණය කරන්නේ. එහෙම නැතිනම් භවය සකස් කරන්නේ.
ඉතින් ඒ විදිහේ අර්ථයක් තමයි අපිට දහම තුල පැහැදිලි කරගන්නට තියෙන්නේ. ඕකේ එක අන්තයකට ගියොත් රූපේමයි දුක තියෙන්නේ, රූපේ පැත්තමයි දුක තියෙන්නේ කියන තැනකින් රූපේ අතහැර ගිහිල්ලා කාමයේ අතහැරලා රූපය මට්ටමටත් රූපය අතහැරලා අරූපී මට්ටමටත් මනස ගේන්න පුළුවන්කම තියෙයි. මොකද ඒ පැත්තේ දුක තියෙනවා කියන තැනකින්. ඒ විදිහට කොච්චර අතහැරලා අරූපී මට්ටමට මනස සකස් කරගත්තත් ඒ අය මේ සසර දුකින් අත මිදිලා නැහැ. ඒ කියන්නේ දුක නිදහස් කරගන්නට බැරි වෙලා තිබෙනවා. හැබැයි යම් කෙනෙක් සතර මහා ධාතුවෙන් යුක්ත වෙච්ච රූපයත් වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මයක් එහෙමම පවතිද්දී ඒ මත කෙලෙස්යන් යෙදෙන මට්ටමින් කෙලස් ටික දුරු කරගත්තොත් කෙලස් ධර්මයන් දුරු කරගත්තාම අන්න ඒ කෙනාට කෙලස් ටික නැතිවීම නිසා දුක නැති කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ස්කන්ධ ටික නැති කරලා දුක නැති කරන්නත් පුළුවන්, කෙලස් ටික නැති කරලා දුක නැති කරන්නත් පුළුවන්. හැබැයි දෝෂයක් ඉතුරු වෙනවා. ස්කන්ධ ටික නැති කරලා කෙලස් ටික තියද්දී ස්කන්ධ ටික නැති කරලා දුක නැති කළාට කෙලස් ටික තියෙන නිසා නැවත ස්කන්ධයන් නිර්මාණය කරන්නට නැවත විපාක ස්කන්ධයක් නිර්මාණය කරන්නට මේ කෙලෙස් වලට හැකියාව තියෙන නිසා මේ ජීවිතේ ස්කන්ධ ටික නැති කරලා දුක නැති කරන්න හැදුවට නැවත ජීවිතයකටපත් වෙන්න හේතු හැදෙනවා මේ කෙලෙස් ටික තියෙන නිසා. මම ඔබට උදාහරණයක් කියන්නම්. මේ ජීවිතේ මහා හරි දුකයි කියලා යම් කෙනෙකුට දුක දැනුනොත් දුක තේරුනොත් අවබෝධය නෙමෙයි මෙතන තේරුණා කියලා කියන්නේ යථා අවබෝධය පිළිබඳව නෙමෙයි මෙතන තේරුණා කියන වචනේ භාවිතා කළේ යම් කෙනෙකුට දුකයි කියලා හැඟෙනවා නම් දුකයි කියලා දැනෙනවා නම් අන්න ඒ බව යම් කෙනෙක් දුකයි කියලා තේරුම් අරගෙන එහෙම නැතිනම් මේ ජීවිතේ මහා පුදුමාකාර දුකක් තියෙන්නේ කියලා හිතලා ඒ කෙනා ස්කන්ධ ටික විනාශ කරලා දානවා. එහෙම නැතිනම් ස්කන්ධ ටික බිඳලා දානවා. අපි කියන්නේ ජීවිතේ තොර කරගන්නවයි කියලා, ජීවිත හානි කරගන්නවයි කියලා. එහෙම නැතිනම් තමන්ගේම ජීවිතේ විනාශ කරලා දානවා කියලා. අන්න ඒ විදිහට මේ ස්කන්ධ ටික විනාශ කරලා දාන්න පුළුවන් මේ දුක නැති කරන්න එක ක්‍රමයක් මේ ජීවිතය තුළ තෝරාගත්තේ කෙනා. හැබැයි තෝරාගත්තේ වැරදි ක්‍රමවේදය. ඒ කෙනා සියදිවි හානි කර ගන්නවා, තමන්ගේම ජීවිතේ විනාශ කරනවා. සියදිවි නසා ගැනීමකදී සිද්ධ කරන්නේ කෙලස් ටික එහෙම්මම තියද්දී ස්කන්ධ ටික විනාශ කරලා දානවා. ස්කන්ධ ටික විනාශ කරලා දාපුවම දුක නැති වෙනවා. හැබැයි මේ ජීවිතයේ දුක නැති වුණාට කෙලස් ටික ඉතුරු කරන නිසා තව සසරකට හේතු වෙන කර්ම රැස් වෙලා තියෙනවා මේ ජීවිතේ විනාශ කිරීමම. ප්‍රාණඝාත අකුසලයකට මේක යටත් වෙනවා. තමන්ම තමන් ඝාතනය කර ගැනීමත් ප්‍රාණඝාත අකුසලයකට යටත් වෙනවා. ඒ යටත් වීම තුළ නැවත කර්ම රැස් වෙනවා. ඒ කර්ම වලට විපාක විදිහට නැවත උප්පත්තියකටපත් වෙන්නට සිද්ධ වෙනවා. එහෙම නැතිනම් විපාක ස්කන්ධ ටිකක් නැවත උපදවන්නට මේ කෙලෙසේට පුළුවන්කම තිබෙනවා. එහෙමනම් කෙලෙසේ ඉතුරු කරලා ස්කන්ධ ටික විනාශ කරලා දුක නැති කරන්නට සමාජය තුළ පෙළඹිලා තිබෙනවා. ඒක එක ක්‍රමයක් විදිහට තෝරගෙන තිබෙනවා. හැබැයි මේ ක්‍රමය බොහොම අසාර්ථක ක්‍රමවේදයක්. මොකද ඒ විදිහේ ක්‍රමවේදයකින් නෙමෙයි අපට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ, දේශනා කළේ. මොකද ස්කන්ධ පරිනිර්වාණයකටවත් ස්කන්ධයන් දුරු කිරීමට නැති කිරීමට ස්කන්ධයන් විනාශ කිරීමට අපට ප්‍රතිපදාවක් පනවලා නැහැ. ස්කන්ධ පරිනිර්වාණයකට බුදුරජාණන් වහන්සේලා ප්‍රතිපදාවක් පනවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා අපිට ප්‍රතිපදාව පනවලා තියෙන්නේ ක්ලේශ පරිනිර්වාණයට. කෙලස් ටික පිරිනුවම් පායවහම දුක නැති වෙනවා. ඒකයි ක්ලේශ පරිනිර්වාණයකට පත්වෙච්ච රහතන් වහන්සේලා දුක නිරෝධයකටපත් වුණා කියලා කතා කරා. කෙලස් නිසා හටගෙන තිබුණා නම් යම් දුකක් ස්කන්ධයන් ඉතුරු තබාගෙනම ක්ලේශ පරිනිර්වාණයකට සිද්ධ වෙනවා නම්, ක්ලේශ පරිනිර්වාණයක් කරනවා නම් අන්න ඒ තමයි නිවැරදිම දුක නැති කරන ක්‍රමවේදය. දුක නැති කරපු ප්‍රතිපදාව. ඒ නිසා මෙතනදී මේ පංචකාම ගුණයන් පිළිබඳව කතා කරනකොට මේ පංචකාම ගුණේ මානසිකයි කියලා කවුරු හරි කෙනෙක් හිතුවොත් ඒ අර්ථය වැරදි. පංචකාම ගුණේ බාහිරයි කියලා කවුරු හරි කෙනෙක් හිතුවොත් ඒ පිළිතුරත් වැරදි. පංචකාමයේ කියන කාරණාව නිර්මාණය වෙන්නේ
ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් ශරීරයෙන් කියන මේ පංච ආයතනයන් හරහා ගන්නා වූ අරමුණුත් මන ආයතනයේ තුලින් ඒ සඳහා යොමු කරන කෙලස් ටිකත් කියන මේ ධර්මතා දෙකම එකට මිශ්‍ර කරලා තමයි පංචකාම ගුණයක් නිර්මාණය කරන්නේ. කෙලස් වලින් නිර්මාණය කරපු ගුණය ස්කන්ධ ටිකට පතිත කරලා තමයි ඒක විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඒ රස විඳින්න පුළුවන්කම එහෙම නැතිනම් ඒ ආස්වාදයක් ලබන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් මෙතනදී මේ රස විඳිනවා එහෙම නැතිනම් ආස්වාදයක් ලබනවා කියන තැනකින් පංචකාම ගුණයක් නිර්මාණය වෙන්නට නම් ප්‍රිය වූ මధుර වූ රූපයක් තිබෙන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි ඒ කෙරෙහි ප්‍රිය මధుර ස්වභාවයෙන් කෙලස් ටිකෙන් ඇලෙන්නටත් ඕනේ. මේ දෙකම සිද්ධ නොවුනේ නම් මේ විදිහේ පංචකාම ගුණයක් නිර්මාණය වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මම උදාහරණයකට ඔබට පැහැදිලි කරන්නම්. අපි යම් ආකාරයකින් ලස්සන මලකට එහෙම නැතිනම් ප්‍රිය වූ මధుර වූ ස්වභාවයෙන් යුක්ත ප්‍රිය උපදවන ලස්සන මලක් කියලා අපි කිව්වොත් බහැර රූපය තුල එහෙම නැතිනම් සතර මහා ධාතුව තුල අපිට ලස්සන රූපයක් කියන කාරණාවක් පිළිඹු වෙලා තියෙනවා. අපි මේ මල හං වෙලා පර වෙලා එහෙම නැතිනම් පෙති හැලිලා ගියාට පස්සේ අපි මේ මලත් ලස්සනයි කියලා කියන්නේ නැහැ. මොකද ඒ රූප ස්වභාවය එහෙම ප්‍රිය මధుරෝ ස්වභාවයට රූපය හම්බ වෙන්නේ නැති නිසා. සමහර වෙලාවට අපි ලස්සනයි ප්‍රියමනාපයි කියන තැනකින් යම් රූපයක් තෝරගත්තට ඒ රූපෙම සමහර වෙලාවට තව ටිකක් වෙලා ගිහිලා විරූපී බවට පත් වෙනකොට ඒ රූපේ දැන් ප්‍රියමනාප ස්වභාවය උපදවන ස්වභාවය රූප ස්වභාවයේ නැහැ. ඒකයි අර සුකුම රූප කියලා එහෙම නැතිනම් සියුම් රූප මට්ටමින් එහෙම නැතිනම් හීන ප්‍රනීත කියන මට්ටමින් අපිට රූපේ පිළිබඳව කතා කරන්න. ප්‍රනීත වූ ප්‍රිය වූ රූප තියෙනවා. හීන වූ රූපත් තියෙනවා. ඒ නිසා රූපේ පැත්තෙන් මේ විදිහේ කාරණාවක් දකින්න. ඒ වගේම කනට ඇහෙන ශබ්දයන් පිළිබඳවත් ගත්තාම ශබ්දයේ තුල ගෝසාකාරී බව ශබ්දයක් තියෙනවා නම් ඒක කටුක අමිහිරි ශබ්දයක් බවට පත් වෙනවා. ඒ වගේම යම් ආකාරයක තාලයකට යම් ආකාරයක ශබ්දයක් අපිට ඇහෙනවා නම් ඒ ශබ්දයේ තුල මිහිරක් අපිට ඒ ශබ්දයේ තුල අන්තර්ගත වෙලා තියෙන ප්‍රිය මధుර වූ මිහිර ස්වභාවයක්. ඒ වගේම තමයි ගන්ධය තුලත් අපේ නාසයට යම් ගඳක් දැනෙනවා නම් ඒ ගඳ දැනෙන ඒ ගඳ ස්වභාවය තුල ප්‍රිය වූ මధుර වූ ස්වභාවයේ සුවඳවත් වූ බවකුත් තිබෙනවා. ඒ වගේම මහා කටුක පල් ගඳකුත් සමහර වෙලාවට මේ ගන්ධය තුල තියෙනවා. ඒ විතරක් නෙමෙයි රසයත් ඒ වගේමයි. ප්‍රිය වූ මధుර රස තිබෙනවා. ඒ වගේම කටුක කර්කශක අප්‍රියමනාප වෙච්ච රසයනුත් තියෙනවා. ස්පර්ශය පිළිබඳවත් ඒ විදිහමයි. ප්‍රිය මధుර වූ ස්පර්ශයන් තියෙනවා. මට සිලිටු සියුම් ස්පර්ශයන් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි රළු කර්කශක වෙච්ච ස්පර්ශත් තිබෙනවා. ඉතින් මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හරහා ප්‍රිය වූ මధుර වූ ස්වභාවයෙන් යුක්ත රූප ධර්මයන් අන්තර්ගත වෙනවා. හැබැයි මේ රූපයන් විඳින්න පුළුවන්කම තියෙන්නේ රූපෙටවත් ඇහැටවත් නෙමෙයි. ශබ්දෙටවත් කනටවත් නෙමෙයි. ගඳ සුවඳ වලටවත් රසය දිවටවත් එහෙම නැතිනම් නායයටවත් නෙමෙයි. රස වලටවත් දිවයටවත් නෙමෙයි. ස්පර්ශයටවත් කයටවත් නෙමෙයි. මේ රස විඳින්න පුළුවන්කම හැකියාව තියෙන්නේ මනසටයි. මානසික මට්ටමකින් තමයි රස විඳින්නේ. ඒ රස වින්දනයේ තුල කෙලෙස් මිශ්‍ර වෙලා තණ්හා ආදී කෙලෙස්යන්ගෙන් අපි මේක රස විඳිනවා නම් අන්න ඒ වින්දනයේ තුල තමයි මේ ස්කන්ධයත් ඒ වගේම කෙලෙස්යත් එකට එකතු කරලා ඒක රස විඳින ස්වභාවයකට පත් කරන්නේ. එතකොට ඒ කෙලෙස්යන්ගෙන් මිශ්‍ර වෙච්ච ඒ රස වින්දනයට නතු වෙච්ච මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී කියන මේ ධර්මතා එහෙම නැතිනම් බාහිර ආයතන ටික එහෙම නැතිනම් විපාක ධර්මතා ටිකට කර්මයක් සකස් කරගෙන තිබෙනවා. මොකද තියෙන දෙයක් විඳිනවා කියන අර්ථයට එනවා. අන්න එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් වලට කෙලෙස් මිශ්‍ර කරලා ප්‍රිය වූ මధుර වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ආරම්භය තණ්හා උපාදාන වශයෙන් කෙලෙස් වලින් මිශ්‍ර වුණාම පංචකාම ගුණයක් උපදිනවා.
මෙන්න මේ පංචකාම ගුණය තමයි අපිට දුක උපද්දවලා තියෙන්නේ. අපිට ලෝකයේ උපද්දවලා තියෙන්නේ. මෙන්න මේ ලෝකය එහෙම නැතිනම් මේ ජීවිතය තුළ දුක් විඳින්න පරිසරයක් භූමියක් හදලා දීලා තියෙනවා මෙන්න මේ පංචකාම ගුණයන් මුල් කරගෙන. එහෙමනම් අපිට මෙතනදී ඔන්න පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා පංචකාමයේ කියලා කියන්නේ පංචකාම ගුණය කියලා කියන්නේ මොකක්ද? මේ පංචකාම ගුණය ඇති උනේ කොයි විදිහටද? එහෙමනම් ඒ තුල අපිට දුක කියන කාරණාවකට නැඹුරු වෙන්නේ කොහොමද කියන එක. මේ පංචකාම ගුණයන් ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් යුක්තයි. ඒ නිසා ඒ තුල අපිට දුක උපදවා ගන්නට පුළුවන්කම තිබෙනවා. නිරන්තරයෙන් දුක් විඳින්නට මේ පංචකාම ගුණය හේතු වෙලා තිබෙනවා. ඉතින් යම් කෙනෙක් මේ පංචකාම ගුණය නිදාන කරගෙනයි මේ දුක උපදින්නේ කියලා අවබෝධයකින් දකිනවා නම් යම් කෙනෙක් ඒ කෙනා කාමයන් කෙරෙහි කොහොමවත් නැමෙන්නේ නෑ නේද කියලා පැහැදිලි කරනවා. ඒක හරියට උපදියන් පිළිබඳව නිවැරදිව දකිනවා නම් යම් කෙනෙක් ඒ කාම උපදී ආදී උපදී ධර්මයන් කෙරෙහි නිවැරදිව දකිනවා නම් ඒ කෙනා ඒ දුරලීම පිණිස හික්මෙනවා කියලා පැහැදිලි කළා. අපි මේ උපදී කියලා කිව්වහම කාම උපදී, කන්ද උපදී, ක්ලේශ උපදී, කර්ම උපදී නැතිනම් අபிසංකාර උපදී කියලා උපදී හතරක් පිළිබඳව පැහැදිලි කරනවා. තවත් තැන්වල උපදී විවිධ අර්ථයන් වලින් විවිධ ක්‍රමවේදයන් වලට උපදී කියලා කතා කරනවා. උපදී විවේකයේ කියලා කතා කරනවා නිවන පිළිබඳවත්. ඉතින් මේ විදිහට මෙතනදී උපදී කියලා මෙතනදී අපි කතා කරන්නේ කාම උපදී, කන්ද උපදී, ක්ලේශ උපදී, කර්ම උපදී කියලා ධර්මතා හතරක් පිළිබඳවයි. උපදිශේෂයක් සහිතව පරිනිර්වාණයට සෝපාදිශේෂයි කියලා කියන උපදිශේෂයක් සහිතව පරිනිර්වාණයට පත් වෙනවා කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේලා බවට පත් වෙන්නේ ක්ලේශ පරිනිර්වාණයකට පත් වෙනකොට උපදිශේෂයක් සහිතව පිරිනුවම් පෑවා කියලා මතක් කරනවා. එතනදී උපදි කියලා කියන්නේ කාම උපදිය සම්පූර්ණයෙන්ම දුරු කරලා, ක්ලේශ උපදි සම්පූර්ණයෙන්ම දුරු කරලා, කම්ම උපදි සම්පූර්ණයෙන්ම දුරු කරලා. හැබැයි උපදි ශේෂයක් තියෙනවා. ඒ තමයි කන්ද උපදි. කන්ද උපදි කියලා කියන්නේ ස්කන්ධ උපදිය ශේෂයක් එහෙම නැත්නම් ඉතුරු වෙලා තිබෙනවා. ඒ ස්කන්ධ ශේෂයත් එහෙම නැත්නම් ස්කන්ධ උපදියත් ඉතුරු නැතුවම නැති වෙනකොට උපදි ශේෂයක්වත් නැතුව පිරිනුවම් පානවා කියන අර්ථය පැහැදිලි කරනවා. එදාට රහතන් වහන්සේ නමක් පිරිනුවම් පෑවා කියලා කියන. එතකොට ස්කන්ධ පරිනිර්වාණයත් එතනදී සිද්ධ වුණා කියන අර්ථය. අපි ඒක දෙකට කඩලා පෙන්නනවා ක්ලේශ පරිනිර්වාණය සහ ස්කන්ධ පරිනිර්වාණය කියන තැනකින්. ක්ලේශ පරිනිර්වාණය කියන තැනේදී තමයි කාම උපදිය, ක්ලේශ උපදිය සහ කර්ම උපදිය කියන මේ උපදි තුනම නියෝජනය කරලා කතා කරලා තියෙන්නේ. එහෙමනම් යම් කෙනෙක් මේ උපදි ටික දකිනවා නම් අවබෝධයෙන් දකිනවා නම් ඒ උපදි දුරලීම පිණිස හික්මෙනවා කියලා පෙන්නනවා. අපිට හික්මීම පිණිස ප්‍රතිපදාවක් පනවලා තිබෙනවා. මේ පනවලා තිබෙන ප්‍රතිපදාව තුළ මම මුලිනුත් මතක් කළේ එකයි කන්ද උපදිය සඳහා, ඒ කියන්නේ කන්ද උපදිය දුරලීම පිණිස, එහෙම නැත්නම් ස්කන්ධ පරිනිර්වාණයක් සඳහා මේ ශාසනය තුළ ප්‍රතිපදාවක් නිර්මාණය කරලා පෙන්නලා නැහැ. ස්කන්ධ පරිනිර්වාණයකින් පිරිනුවම් පාන්නට ප්‍රතිපදාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අපිට නැවත ස්කන්ධයන් නිර්මාණය නොවන විදිහට වර්තමානයේ තුල දුක දුරු වෙන විදිහට, එහෙම නැතිනම් තවත් විදිහකින් කිව්වොත් කාම උපදිය දුරු වීම පිණිස, ක්ලේශ උපදිය දුරු වීම පිණිස, කම්ම උපදිය දුරු වීම පිණිස ප්‍රතිපදාවක් පනවලා තිබෙනවා. ප්‍රතිපදාවක අවශ්‍යතාවයක් තියෙනවා. එහෙමනම් මේ ප්‍රතිපදාව කොහොමද මේ කියන අර්ථය අවබෝධයෙන් දකින්නේ? එහෙම නැතිනම් මේ අර්ථයට කොහොමද මේ ප්‍රතිපදාව යොමු වෙන්නේ කියන එක පිළිබඳව අපි පැහැදිලි කරගමු. නිරෝධ සත්‍ය පිළිබඳව කතා කරනකොට පැහැදිලි කරන්නේ තණ්හාව නිරෝධ වුණොත් දුක නිරෝධ වෙනවා කියන අර්ථය. එහෙමනම් මෙතනදී මේ තණ්හාව නියෝජනය කරමින් මෙතනදී දේශනා කරන්නේ
පංචකාම ගුණයේ පිළිබඳව. යම් කෙනෙක් මේ පංචකාම ගුණයන්ගෙන් යුක්ත වෙච්ච මේ ධර්මතාවය දුරු කළොත් ඒ කෙනාට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා කියලා පැහැදිලි කරනවා. අපි ටිකක් විමසලා බලමු කොහොමද මේ පංචකාම ගුණය එහෙම නැත්නම් පංචකාමයේ දුරු කරගන්නට කටයුතු කරන්නට ඕනේ කියලා. මම මුලදී මතක් කළා මේ ප්‍රිය වූ මధుර වූ ස්වභාවයෙන් යුක්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කියලා මේ විපාක මට්ටමින් හම්බ වෙච්ච ආයතනයන් වලට මේ කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් හම්බ වෙනවා. මේ හම්බ වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් අපිට නවත්තන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපිට සිද්ධ වෙනවා එහෙම නතර කරනවා කියන තැනකින් කටයුතු කරනවා නම් අපිට සිද්ධ වෙනවා ඇහැ අන්ධ කරගන්න. ඇස් පේන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න. කන් දෙක බිහිරි කරගන්න. ඒ කියන්නේ කන් ඇහෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න. ගඳ සුවඳ දැනෙන්නේ නැති කෙනෙක් බවට, රසය දැනෙන්නේ නැති කෙනෙක් බවට, ස්පර්ශය දැනෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න වෙනවා. එහෙමපත් වුණත් තියෙන දෝෂය තමයි කෙලෙස් වලින් මන ආයතනයේ වැඩ කරන නිසා මන ආයතනයේ තියෙන නිමිති අරමුණු නැවත සිහි කරලා කෙලෙසුත් එක්ක මිශ්‍ර කරලා නැවත රස විඳින්න පුළුවන් මානසික මට්ටමක් හදනවා. එතනදී මම ඒක පැහැදිලි කරන්නම්. කාමාවචර මට්ටමේ අපිට මන ආයතනයේ 6 වෙනි ආයතනයේ බවට පත් වෙලා ඇහැ කන නහය දිව ශරීරය කියන මේ පංච ආයතනයේ හරහා පංචකාමයක් හදාගෙන රස වින්දනය කරනවා. රූපාවචර මට්ටමේදී වෙනතිනම් රූප ලෝකේ ගත්තාම මන ආයතනයේ 3 වෙනි ආයතනයේ බවට පත් කරලා ඇහත් කනත් කියන මේ ආයතන දෙකෙන් රස විඳීමක් සිදු කරනවා නිමිති ඉතුරු වෙනවා. යම් ආකාරයකින් අරූපාවචර මට්ටමේ අරූප ලෝකයටපත් වුනහම එකම ආයතනයේ මන ආයතනයේ බවට පත් කරගෙන තිබෙනවා. එහෙමනම් පංච ආයතනයේම නිදොස් කොට තිබුවත් පංච ආයතනයේම වැලකිලා හිටියා. එහෙම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු නිමිති කිසිවක් නොගෙන හිටියා. හැබැයි මන ආයතනයේ විතරක් පවතිච්ච තැන එහෙමනම් නිවන කියලා පනවන්න වෙනවා. නමුත් මන ආයතනයේ විතරක් පවතින අවස්ථාවක් තමයි අරූපාවචර මට්ටම කියලා කියන්නේ. නමුත් අරූපාවචර මට්ටමත් අයිති මේ ලෝකෙටමයි. ඒකයි තුන් ලෝකේ කියලා කිව්වහම කාම ලෝකයේ, රූප ලෝකයේ සහ අරූප ලෝකයේ කියලා හඳුන්වනවා. එහෙමනම් අරූප ලෝකයේ දුක අඩු බව ඇත්ත. දුකේ පැවැත්ම බොහොම අඩු බව ඇත්ත. මොකද පංචකාමයේ තමයි දුක ගෙන දෙන්න ප්‍රධාන සාධකය වෙන්නේ, ප්‍රබලම දුක උපද්දවන සාධකයේ බවට පත් වෙන්නේ. හැබැයි මේ මනස තුල නිර්මාණය වෙච්ච කෙලෙස් ධර්මයන් පවතින නිසා මේ කෙලෙස්යන්ගෙන් දුක උපද්දවනවා පංචකාමයට නැඹුරු නොවි. එහෙනම් අරූපාවචර මට්ටමේදී මේ කියන දුක පවතිනවා. ඒ නිසායි නැවත අරූපෙන් මිදිලා චුත වෙලා පංචකාම ලෝකයට නැවත පැමිණෙන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතිනම් කාම ලෝකයේ උපදින්න පුළුවන්කම තියෙන්නේ. ඒකට හේතුව තමයි කාම ලෝකයේ උපදින්නට හේතු වෙන කර්ම රැස් වෙන්නට අවශ්‍ය කරන කෙලෙස් ධර්මයන් ටික සහ ඒ කර්මයන් විපාක ධර්මයන් ටික සිඳලා නැති නිසා. ඒ නිසායි කාම, කර්ම, ක්ලේශ කියලා උපදි තුනක්ම බුදුරජාණන් වහන්සේ දුරු කරන්නට අපිට ප්‍රතිපදාව පනවලා තියෙනවා. කාමයෙන් මිදුණට විතරක් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. කර්මයෙන් මිදුණට මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැතිනම් කර්මයේ ගෙවලා ඉවර කරලා කර්මයේ ගෙවලා ඉවර වෙච්ච තැන නිවන් දකින්න පුළුවන්කමක් පනව ගන්නට වෙනවා. කෙලෙස්යන්ගෙනුත් මිදෙන්නට වෙනවා. ඒ නිසා කාම, ක්ලේශ, කර්ම කියන උපදි ත්‍රිත්වයම දුරු කරන්නට සිද්ධ වෙනවා. ප්‍රතිපදාව අපිට මෙන්න මේ කාරණාව සඳහායි. ඉතින් මේ කාරණාව තේරුම් ගැනීම සඳහා මම අර මුලින් මතක් කළ විදිහට විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටික යෙදුනහම කෙලෙසයයි ස්කන්ධ ටිකයි දෙකම එකට ගත්තාම එකට එකතු වුනහම තමයි දුක කියන ධර්මතාවයේ නිර්මාණය වුනේ. නම් එක ක්‍රමයක් තියෙනවා ස්කන්ධ ටික නැති කරලා දුක නැති කරන්න. අපි මේක හිතමු උදාහරණයකට අර බටමිටි දෙකේ උදාහරණය මම ඔබට මතක් කරන්නම්. බටමිටියක් තවත් බටමිටියකට හේතු කරලා තියෙනවා. එක බටමිටියක් ගත්තාම ඒකට හේතු වෙලා තියෙන
අනිත් බටමිටිය નિરાයාසයෙන්ම බිම ඇද වැටෙනවා. ඒකට රැඳිලා පවතින්න පුළුවන් කමක් නැහැ. මේ ධර්මතා දෙක වුණෝට උපකාරයි. එක බටමිටියක් අනිත් බටමිටිය වැටෙන්නේ නැති වෙන්න හේතු වෙලා තියෙනවා. ඒ බටමිටිය වැටෙන්නේ නැති වෙන විදිහට අනිත් බටමිටිය ඒ බටමිටියට හේතු වෙලා තියෙනවා. මේ විදිහට බටමිටි දෙක වුණෝන්ට උපකාර වෙමින් තමයි වැටෙන්නේ නැතුව පවතින්නේ. ඒ නිසා ඒ දෙකෙන් එකක් අයින් කළත් අනිත් බටමිටිය වැටෙනවා. එහෙමනම් මේ බටමිටි දෙක වගේ තමයි මේ කියන ධර්මතා දෙක. විපාක ස්කන්ධ ටිකත් ඒ මත යෙදුන කෙලෙස් ටිකත් හරියට බටමිටි දෙකක් හේතු කළා වගේ. හැබැයි මේකේ තියෙනවා දෝෂයක්. අර බටමිටි දෙකේ උදාහරණයක් ගත්තට එහෙනම් දෙකෙන් එකක් අයින් කළා නම් අනික වැටෙනවා නේද? ඇත්ත. ඒ උදාහරණේ වැටෙනවා කියන අර්ථය පෙන්වන්නයි ඒ විදිහට පෙන්නුවේ. හැබැයි මෙතනදී දෝෂයක් තිබෙනවා. එක බටමිටියක් අයින් කළාම අනිත් බටමිටිය වැටුණට නැවත ඒකට නැගිට හිටින්නට තව බටමිටියක් ආධාරක විදිහට තබා ගන්නට පුළුවන් හැකියාව තිබෙනවා. අපි ඒක තේරෙන විදිහට කිව්වොත් ස්කන්ධ ටික බිඳලා දාලා කෙලස් ටික ඉතුරු වෙන විදිහට ස්කන්ධ ටික අයින් කරලා දැම්මත් මේ ජීවිතේ මෙතනින් දුක කඩන් වැටෙනවා නැවත දුක් විඳින්න ජීවිතයක් නැති නිසා. හැබැයි කෙලස් ටික ඉතුරු කරවපු නිසා නැවත ස්කන්ධ ටිකක් හදාගෙන මේ කෙලස් ටික නැවත මේ ස්කන්ධ ටික මත පතිත වෙලා ආපහු දුක හදාගෙන දුක් විඳින්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් ප්‍රතිපදාවෙන් අපි බලන්නට ඕනේ බටමිටි දෙකෙන් එකක් කොකක් හරි එකක් ගැලෙව්ව පමණකින් දුක නැති වෙන්නේ නැහැ. එහෙනම් අපි නිවැරදිවම එක ගලවන්නට ඕනේ. ඒ නිවැරදිවම එක තෝරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ අපිට නිවැරදිවම ගලවන්න ඕන කාරණේ පෙන්වනවා. ස්කන්ධ ටික එහෙමම තියාගෙන විපාක ස්කන්ධ ටික බිඳලා දාන්නේ නැතුව විපාක ස්කන්ධ ටික එහෙමම පවතිද්දී අපිට පුළුවන්කම තිබෙනවා කෙලෙස්යන් ටික ගලවලා දාන්න. එහෙම නැතිනම් කෙලෙස් ටික දුරු කරන්න. කෙලෙස් ටික දුරු කළොත් තමයි එහෙම නැතිනම් තණ්හා උපාදාන වශයෙන් තියෙන මේ කෙලෙස් ටික දුරු කළොත් පමණයි ස්කන්ධ ටික පවතිද්දී ක්ලේශ පරිනිර්වාණයකටපත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ප්‍රතිපදාව අපිට පනවලා තියෙන කෙලෙස් පරිනිර්වාණයකටයි. ස්කන්ධ පරිනිර්වාණයකට ප්‍රතිපදාව පනවලා නැහැ කියලා මං නැවත නැවත මතක් කළේ ඒ නිසායි. ඒ නිසා ස්කන්ධයන් දුරු කරන්න ස්කන්ධයන් ප්‍රහීන කරන්නට අපි උත්සාහවත් වෙන්නට එපා. ස්කන්ධයන් බිඳලා දාන්නට උත්සාහවත් වෙන්න එපා. ඒක නැවත කර්මයක් බවට පත් වෙනවා. එතන ස්කන්ධයන් බිඳිනවා කියන එක මම මතක් කළේ සිවදිවි හානි කරගන්නවා කියන වගේ වැඩකින් තමයි. එහෙම නැතිනම් මේ ජීවිතේ විනාශ කරගන්නවා කියන තැනකින් තමයි අපිට ස්කන්ධ විනාශ කරන්නට පුළුවන්කම තිබෙන්නේ. නමුත් අපිට පුළුවන් නම් ක්ලේශ පරිනිර්වාණයකටපත් වෙන්න. කෙලෙස් දුරු කරන්න. අන්නේ කෙලෙස් දුරු කිරීමේ ප්‍රතිපදාව තමයි අපි අනුගමනය කළ යුතු වෙන්නේ. එහෙමනම් මේක කරන්නට තියෙන තැනත් මෙතනමමයි. ස්කන්ධ ටික දැකීමෙන් ස්කන්ධ ටිකේ පැවැත්ම අනුව කටයුතු කරමින් ස්කන්ධයා තුල ජීවත් වෙනවා. හැබැයි මේ ස්කන්ධයන් වලට කොයිම වෙලාවකවත් කෙලෙස් ධර්මයන්ගේ පැමිණීමක්, කෙලෙස්යන්ගේ මිශ්‍ර වීමක්, කෙලෙස්යන් සමග සම්බන්ධ වීමක් ඇති නොවන විදිහට කෙලෙස් උපදින්න දෙන්නේ නැති වෙන විදිහට, එහෙම නැතිනම් උපන්න කෙලෙස්යේ දුරු වෙන විදිහට කටයුතු කළ යුතු වෙනවා. උපන් ආශ්‍රව ධර්මයන් දුරු වීම පිණිසත් නූපන් ආශ්‍රව ධර්මයන් නූපදින විදිහටත් අපි කටයුතු සූදානම් කරන වැඩපිළිවෙල තමයි ප්‍රතිපදාව තුල අපිට පෙන්වන්නේ. ඒකට යෝනිසෝ මනසිකාරය කියලා අපිට පෙන්වනවා. උපන් ආශ්‍රව ධර්මයන් දුරු වීම පිණිසත් නූපන් ආශ්‍රව ධර්මයන් නූපදීම පිණිසත් යම් කෙනෙක් සිහි නුවණින් යුක්තව මෙනෙහි කරනවා නම් අන්න ඒ මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරයයි කියලා අපිට පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා, දේශනා කරනවා නිවනට පෙර නිමිත්තක් මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යම් කෙනෙක් නිවන් දකින්නවා කියන එකට පෙර නිමිති සටහනක් තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එහෙමනම් අපිට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානිය තුල යොමු කරවලා තියෙනවා මේ යෝනිසෝ මනසිකාරයට. ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටියට පෙන්නලා දීලා ඒ ස්කන්ධයන්ගේ ඇත්ත තේරුම් අරගෙන කෙලෙස් ධර්මයන් ටික දුරු කළ යුතුයි. ස්කන්ධයන් දුරු කිරීමේ වැඩපිළිවෙලක් නෙමෙයි අපි කළ යුත්තේ. ඒ නිසා කෙලෙස්යන් තුල මේ ස්කන්ධයන් සමග මිශ්‍ර වෙන්නට තියෙන බව අයින් කරන එකයි
අප නිරන්තරයෙන් සිද්ධ කළ යුතු වෙන්නේ. ආශ්‍රව අනුශයන්ගෙන් එහෙම නැත්නම් ඕග යෝග ග්‍රන්ථ නීවරණ ආදී මේ කෙලෙස් ධර්මයන් මිශ්‍ර නොවන විදිහට ස්කන්ධයන් ටික පවත්වාගෙන ක්ලේශ ධර්මයන් වලට මේ ස්කන්ධයන් කෙරෙහි යොමු නොවන විදිහට කටයුතු කරන්නට උත්සාහවත් වෙන එක තමයි ප්‍රතිපදාව හැටියට පැහැදිලි කරන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප හරහා පෙන්වන්නේ ওই අර්ථය. ඒක सिद्ध කර ගැනීමට ටිකක් අපහසුයි අපේ හිතේ ස්වභාවය කෙලෙස් වලට යොමු වෙලා කෙලෙස් බරිත වෙලා තියෙන නිසා. නීවරණයන්ගෙන් යුක්ත වෙන නිසා, ආශ්‍රව අනුශයන් ධර්මයන් ප්‍රබල නිසා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ ප්‍රතිපදාව තුළ කටයුතු කරනකොට අපේ හිතේ වේගය වැඩි, නීවරණ ධර්මයන්ගේ ස්වභාවය වේගවත් අපේ හිත තුළ. ඒ නිසා අපිට හිතේ වේගය අඩු කරගන්න, නීවරණ ධර්මයන් දුරු කරගන්න සමත කමඨහනක් ඇසුරු කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා සමතය කටයුතු කරන්නට වෙනවා. එහෙම නැතිනම් සමාධියට යොමු වෙන්නට සිද්ධ වෙනවා. ඒ සඳහා වායාම සති සමාධි අනුගමනය කරන්නට වෙනවා. එතනදී සතර සතිපට්ඨානයේ හැටියට ඒ වගේම සතර සම්‍යක් ප්‍රධාන වීරිය හැටියට වඩමින් චිත්ත සමාධියක් ඇති කරගෙන නීවරණ ධර්මයන් දුරු කරලා කෙලෙස්යන් දුරු කරන වැඩපිළිවෙලට විදර්ශනා ඥාන දර්ශනයකට පත් වෙන්නට සිද්ධ වෙනවා. එතන කරන්නත් අපිට එකපාරට බෑ. තාමත් අපේ හිත තාමත් නොසන්සුන් නම්, හිත එකඟ වෙන්නේ නැතිනම්, හිත නිරන්තරයෙන්ම පැහැර අරමුණු ඔස්සේ දුව ඇවිදිනවා නම්, විතරකණයේ වැඩි නම් අපිට සිද්ධ වෙනවා මේ හිත සංවර කිරීම පිණිස හිතට අසංවරව හැසිරෙන්න තියෙන භූමිය අහුරලා දාන්න. හිතට අසංවරව හැසිරෙන්න තියෙන භූමිය තමයි කය සහ වචනේ කියලා කියන්නේ. ඒ නිසා අපිට හිත සංවර කරන්න නම් ඊට පෙර ආතුව කය වචන දෙක සංවර කරන්නට වෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය කියලා අපිට පෙන්වන්නේ මේ කය වචන දෙකේ සංවරය. ජීවන පැවැත්මම සංවර විදියට පවත්වන්නට තමයි අපිට සීලයක් පනවන්නේ. කය වචන දෙක සංවර කර පමණකින්ම සංවරය සම්පූර්ණ වෙන්නේ නැහැ. හිතට තවත් අසංවරව භූමියක් තියෙනවා, අසංවරව හැසිරෙන්න පුළුවන් පරිසරයක් තියෙනවා. ඒ තමයි ඇහැ කන නහය දිව ශරීරය කියලා කියන්නේ. එහෙමනම් මේ පංචකාම ගුණය පිළිබඳව ඒ ගුණය ඇති කරන ආයතන ටික එහෙම නැතිනම් භූමිය අපි හික්මීමකට ලක් කරනවා. සම්පූර්ණයෙන්ම වහලා දානවා නෙමෙයි, හික්මීමක් ඇති කරනවා. මොකද හිත හදා ගන්නකම් මේ දොරෙන් උපදින අරමුණු අපිට අඩු කරන්න වෙනවා, හික්මවන්න වෙනවා, වේගය අඩු කරවන්න වෙනවා. ඒ නිසායි අපිට ඇහැ සංවර කරන්න, කන සංවර කරන්න, නහය දිව ශරීරයේ සංවර කරන්නට වෙන්නේ. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙන්න කියලා. ශික්ෂාපද වශයෙන් කය වචන දෙක සංවර කරලා, ඒ වගේම ඇහැ කන නහය දිව ශරීරය කියන මේ ආයතනයන් ටික එහෙම නැතිනම් ඉන්ද්‍රිය ධර්මයන් ටික සංවර කරපුවාම, ඉන්ද්‍රිය සංවරයකින් යුක්ත වුණාම හිත සමාධිමත් කරන්න හරිම පහසුයි. හිත සමාධිමත් වීම පිණිස වායාම සති සමාධි එහෙම නැතිනම් සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන්, ඒ වගේම සතිපට්ඨානයෙන්, ඒ වගේම චිත්ත සමාධිය ඇති වෙන විදිහේ සමත කමඨහනක් ඇසුරු කරගෙන හිත වඩමින් කටයුතු කරනකොට විදර්ශනා ඥාන දර්ශනයෙන් මේ කෙලෙස් ධර්මයන් තණ්හා උපාදාන වශයෙන් ගන්නා වූ මේ කෙලෙස්යන් නිර්මාණය කරගන්න භවය ලෙහෙමින් මේ කෙලෙස් ටික ගෙවා දැමිය යුතු වෙනවා. ආශ්‍රව අනුශයන් ගෙවා දමනකොට කාම උපදී දුරු කරගන්න පුළුවන්, ඒ වගේම ක්ලේශ උපදී දුරු කරගන්න පුළුවන්, ඒ වගේම කර්ම උපදී දුරු කරගන්නට පුළුවන්. උපදී තුනක් දුරු කරලා ඛණ්ඩ උපදී පමණක් ඉතුරු වෙලා උපදී ශේෂයක් සහිතව පරිනිර්වාණයකට පත් වෙන්න පුළුවන්. ඒ පිරුණුවම් පෑම ක්ලේශ පරිනිර්වාණය හිවත් රහත් වුණා කියලා හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා. යම් දවසක ස්කන්ධයාගේ පිරිනිවීමක්, ස්කන්ධයාගේ ස්කන්ධ උපදියත් එහෙම නැතිනම් අවශේෂ ස්කන්ධ උපදියේ විද වැටීමක් සිද්ධ වෙනවා නම් එය සම්පූර්ණයෙන්ම නිර්වශේෂයෙන්ම නැතිනම් අවශේෂයක්වත් නැතුව සම්පූර්ණයෙන්ම පිරිනුවම් පෑවා කියලා දාට රහතන් වහන්සේ නමක් පිරිනුවම් පෑවා කියලා හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් අද මේ සිද්ධ කළා වූ දේශනාව උතුම් මේ ක්ලේශ පරිනිර්වාණයටත් ඒ වගේමින් අනුතුරු
බලාපොරොත්තු අනතුරු සාක්ෂාත් වෙන කන්ද පරිනිර්වාණය එහෙම නැත්නම් ස්කන්ධ පරිනිර්වාණය කියන මේ ඔබේ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑම සඳහාම හේතු වාසනා වේවා කියලා මේ හැම දිනාටම ආශිර්වාද කරමින් අදට දේශනාව මෙතකින් සමාප්ත කරනවා. මේ සඳහන් කරන්නට යෙදුනා වූ කරුණු පිළිබඳව ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් මං හිතන්නේ සඳහායි මේ අවස්ථාව. සාදු 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 ඔබ වහන්සේට අප්‍රමාණ පින් කුසල් අත්පත් වේවා ස්වාමින් වහන්සේ. පින්වතුන්ට දැන් අවස්ථාව තියෙනවා ගැටලු තිබේ නම් මයික්‍රොෆෝන් එක අන්මියුට් කරලා ස්වාමින් වහන්සේට යොමු කිරීමට. ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මට අද හරි සන්තෝෂයි. මට බොහොම ප්‍රශ්නයක් හොඳට විසඳ ගන්න පුළුවන්කම තිබුණා. අර බට මිටි දෙක සම්බන්ධව ප්‍රශ්නේ මම කල්පනා කරේ බට මිටි දෙක එකක් නැති වුනහම අනෙක් එක තිබුනහම ඒ දෙකෙන් එකක් නැති කරන්න කියලා කිව්වනේ. ඉතින් මම කල්පනා කරා මොකද්ද එතකොට දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ස්කන්ධ තේනවා නම් ක්ලේශ තේනවා නම් ඒතකොට ස්කන්ධ නැති කරොත් ස්වාමීන් වහන්සේ ස්කන්ධ තියාගෙන ක්ලේශ තියාගෙන එතන කොහොමද මේක වෙන්නේ කියන එක මම හුඟක් කල්පනා කරා. අද මට හොඳට තේරෙනවා ස්වාමීන් වහන්සේ කියන්නේ ස්කන්ධ ඕන අපිට ස්කන්ධ මිච්චේ වැටුණාට වැඩක් නැහැ ක්ලේශ තියෙන හින්දා. ඒක දැන් ක්ලේශ අර ස්කන්ධ තියාගෙන ක්ලේශ ස්කන්ධ නැතුණා තාම ක්ලේශ තියෙනවා අපි සංසාරේ යන්න. එතකොට අපිට දැන් තේරෙනවා මට ඒකට ඒකින්ද අපි ඉස්සෙල්ලා ස්කන්ධ පාවිච්චි කරගෙන ස්කන්ධ තියාගෙන ඒකෙන් අපි ක්ලේශ නැති කරගන්න ඕන නේද කියන එක මට හුඟක් වැටුණා ස්වාමීන් වහන්සේ. ඉතින් මට ඒක දැන් තේරුණා හොඳටම ඒ ස්කන්ධ මිට දෙක එකක් යන්න බෑ. ස්කන්ධ තියෙන්න ඕන ක්ලේශ නැති කරගන්නේ ස්වාමීන් වහන්සේ. දැන් කීප විදියට. එතනදී ඇත්තටම මේ ස්කන්ධ ටික ඇති උනේ විපාක ස්කන්ධ ටික ඇති උනේ කොහොමද කියලා අපි විමසලා බැලුවොත් ඊට පෙර ජීවිතයේ තිබිච්ච කෙලෙස් ටික නිසා තමයි මේ පැත්තේ විපාක ස්කන්ධ ටික ඇති කරන්න කර්ම සකස් වෙන්නේ. එමනම් ඒ ස්කන්ධ ටික පවා ඇති කරලා දුන්නේ කෙලෙස් ටික යෙදුන නිසා. ඒ නිසා මේ ජීවිතේත් අපි කෙලෙස් ටික දුරු කරපුවාම මේ වර්තමාන විපාක වශයෙන් හම්බ වෙච්ච ස්කන්ධ ටිකට ඇති වෙච්ච හේතුව පෙර ජීවිතේ නිසා පෙර භවයකට යන නිසා ඒ අවිද්‍යා කර්ම තණ්හා ආහාර ආදී දේවල් අපිට දුරු කරන්න බෑ පෙර ජීවිතයට ගිහිල්ලා. වර්තමානයේ පවතින කෙලෙස් ටික දුරු කළාම ස්කන්ධ ටිකට නැවත කෙලෙස් ටික යොදන්නේ නැති විදියට කෙලෙස් ටික දුරු කළාම මතුවට ස්කන්ධ ටිකක් හටගන්නෙත් නැහැ. ඒ වගේම වර්තමානයේ කෙලෙස් ටික නිසා එන දුක එකක්වත් උපදින්නෙත් නැහැ. මොකද කෙලෙස් දුරු වීම නිසා දුක දුරු වෙනවා. මොකද පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කතා කරනකොට දුක පනවලා තියෙන්නේ ස්කන්ධ ටිකෙන් පනවපු දුක නෙමෙයි මේ පෙන්වන්නේ. ස්කන්ධ ටිකට තණ්හා වෙලා උපාදාන වශයෙන් ගත්තට පස්සේ ඒ උපාදානීය මුල් කරගෙන ආව දුක් ටික තමයි අපිට දුරු කරන්න ප්‍රතිපදාව පනවලා තියෙන්නේ. ඒ නිසා මේ ජීවිතේම දුකක් නැති වෙනවා. ඒ වගේම නැවත ස්කන්ධයාගේ හට ගැනීමකට යන්නේ නැති වෙන විදියටත් පවතිනවා. මොකද එකම ප්‍රතිපදාව මේ සිද්ධි දෙකම සිද්ධ කරනවා. පැහැදිලි නේද? පැහැදිලි ස්වාමීන්. හොඳයි තේරුණා. පින්වතුන්ට තවත් ප්‍රශ්න තිබේ නම් කරුණාකර යොමු කරන්න. හොඳයි ගරු ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ඔබ වහන්සේ මතක් කළා රූපාවචර අරූපාවචර කියන වචන දෙක සමග මනෝ සංස්කාර ගැන පොඩ්ඩක් තව කරුණාවෙන් අනුකම්පාවෙන් ඒ ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන්ද? එතන ඔබතුමියට ගැටලුව කියන්නේ මේ මට්ටමේ මනස ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේද? ආයතන ටික කියන එකද? ආයතන ටික අපි යම් විදිහට අපේ සම්මිතියට සංවර වෙලා ඉන්න වෙලාවක මනස ඔය තැන් දෙකට යන්න පුළුවන් කියන අවස්ථාව සම්බන්ධයෙන් කරුණා කරලා මට මම උත්තර කරලා දෙන්නම්. හොඳයි. මේ
අපිට දැන් අපි හිතමු උදාහරණයකට ගත්තාම ධර්මයේ තුල පැහැදිලි වෙන අර්ථය තුල අපි පිහිටුවොත් එකම වෙලාවක මේ ආයතන 6ම උපදින්නේ නැහැනේ. ඒ නිසා එක වෙලාවකට ඉන්න එක ආයතනයක් නිසා එහෙම වුණොත් අපිට කියන්න වෙනවා අපිට දැන් මේ වෙලාවේ නිකන් ඇස් දෙකක් පියාගෙන සද්දවද්දත් නැති තැනක අපි මනෝමය කාරණාවකට හිත යොමු කරලා හිත ඒ පිළිබඳවම අරමුණු කරමින් හිත හිතින්න වෙලාවක් කියන අපි කියමුකෝ මනෝමයෙන් දෙයක් හිත හිතින්න වෙලාවක කියලා කිව්වොත් ඒ අවස්ථාව අරූපාවචරයි කියලා ගත්තොත් වැරදි. ඒ අර්ථයෙන් නෙමෙයි මේ කියන්නේ. මොකද අපි මනෝමයෙන් යමක් සිහි කළත් ඒ සිහි කරන අවස්ථාව එක්ක පෙනිච්ච එකක් එක්ක ඇහිච්ච එකක් එක්ක නහයට දිවට ශරීරයට කියන මේ පංචායතනේ හරහා යම් ගත්ත අරමුණක සිතන බවක්මනේ තියෙන්නේ. ඒ නිසා අපි මේ පංචායතනයන්ගෙන් ගත්ත අරමුණු ඇති බවට ගත්ත සංඥාවේම තමයි අපි මේ හිතලා තියෙන්නේ. ඒ නිසා ඒ මානසික මට්ටම කොයිම වෙලාවකවත් අපිට හිතන්න ඒ දාන්න බෑ යොමු කරන්න බෑ. දැන් මේ ඉන්නේ අරූපාවචර මට්ටමේ කියලා. ඒ නිසා අරූප ලෝකේ තමයි මේ ඉන්නේ කියන එක ඒ අර්ථයෙන් ගන්න බෑ. මොකද රූපාවචර මට්ටම සහ අරූපාවචර මට්ටම පැහැදිලිවම පෙන්නනවා විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ කියලා. ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙන්න ඕනේ. ඒ කියන්නේ නීවරණයන්ගෙන් පවා වෙන් වෙන්න ඕනේ මේ මානසික මට්ටම. එතකොට අවමයෙන් රූපාවචර මට්ටම ගත්තාම පළවෙනි ධානය පෙන්නනවා විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ සවිතක්ක සවිචාර විවේකජ ප්‍රීති සුඛ ඒකග්ගතා කියන මට්ටමකින් පත් වෙන තැන තමයි පළවෙනි ධාන මට්ටම. එතකොට ඒ රූපාවචර මට්ටමේ. එතකොට චතුත්ථ ධානයේ කියන මට්ටමට රූපාවචර මට්ටමේ පවතින චතුත්ථ ධානයටත් එළඹිලා තමයි එතනදී සංඥා මාත්‍රයකින් තමයි ආකාසඤ්ඤායතනේ විඥානංචායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නා සංඥායතනේ ආදී මේ හතර අවස්ථාව තමයි අරූපාවචර මට්ටම කතා කරන්නේ. එතකොට ඒ අවස්ථාවටපත් වෙනකොට රූපාවචර මට්ටමේ ධානත් අභිභවල ගිහිල්ලා ඒ සංඥා මාත්‍රයකින් පවතින මට්ටමක් විතරයි සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි අද කතා කරනවා නම් අපේ මනස ගැන මරමුණු කරගෙන ඒ ගැනම හිත ඉන්න වෙලාව කාම වස්තුවක් පිළිබඳව වෙන්න පුළුවන්. එහෙම නැතිනම් කාම ලෝකයේ දෙයක් ගැන හිත ඉන්නවා වෙන්න පුළුවන්. ඒ හිත ඉන්න මානසික මට්ටම අරූපාවචරයි කියලා ගත්තොත් එතන ලොකු දෝෂයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ කදිමයි ඉතාම ස්තින්දිනවා පින්සිදු ඒවා ඔබතුමාණන් වහන්සේට මේ කාරණය ලස්සනට විස්තර කරලා දීපු එක ගැන තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. පින්විතුන්ට තවත් ගැටලු තිබේද? පින්වතුන්ට තවත් ගැටලු නැති පාටයි ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද දින මේ පින්කම නිමා කිරීම පිණිස. සාදු සාදු සාදු. හොඳයි අද දවසේ අපි හැමදෙනාම සිද්ධ කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන්ම පින් කැමැති සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා අපි කවුරු සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු 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 සාදු. ඒ වගේම අපවත් වී වදාළ සංඝ පීත්‍රුන් වහන්සේලාටත් විශේෂයෙන්ම ඒ බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ ඒ වගේම ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයන් නිර්මාණය කළ ඒ අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත ඒ දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ සත්පුරුෂකමින් යුතුවම සිහිපත් කරලා අපි උන්වහන්සේටත් පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයේ පිණසම මේ සිදු කරන පුණ්‍ය ශක්තියනොත් උන්වහන්සේට පාරමිතාවන් වලට මෙක්කතු වේවා කියලා අපි සාදු කියලා උන්වහන්සේටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. සාදු සාදු. ඒ වගේම අද දවසේදී ඒ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදෙනවා ඒ ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ දායිකාවක් වන ඒ චාන්දනී කළුගම්පිටියේ මාතාව. ඒ මාතාව නමින් මිය පරලොව යන්නට යෙදුන පරම්පරාගත සංසාරගත යම් ඥාති පිරිසක් වේ නම් ඒ හැම දෙනෙක්මත් මේ වෙලාවේ පොදුවේ සිහිපත් කරනවා. ඒ වගේම ඔබ අප හැම දෙනෙක්ම නමින් මිය ගියා වූ සියලුම ඥාති වර්ගයාට ඒ වගේම මේ දිනවල රටවාසීව ලෝකවාසීව මේ ව්‍යසනයෙන් මිය ගිය සියලුම දෙනාත් ඇතුළු කොට පොදුවේ මිය ගිය හැම දෙනාටද
මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් එයින් අත මිදලා සැපවත් වේවා. සැපක නම් ඒ සැප තව වඩා වර්ධනය කරගෙන ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණේ සිදු කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් අපට නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කරමින් අපිට මේ ධම්මක යන්නට නිරන්තරයෙන්ම යොමු කරවන අප ධර්මාචාර්යයන් වහන්සේ මේ වෙලාවේ සත්පුරුෂකමින් යුතුවම සිහිපත් කරන්නට ඕනේ. නම කියන්නට අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමින් වහන්සේ. ඒ වගේම නන්දරත්න ස්වාමින් වහන්සේ, සුදස්සි ස්වාමින් වහන්සේ, ඒ වගේම කුමාර කස්සප ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය. ඒ වගේම ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ වර්තමානයේ වැඩ කටයුතු සිදු කරමින් වැඩ වාසය කරන මඩුගල මහානාම ස්වාමින් වහන්සේත් ඒ වගේම අපරැක්කේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නය සත්පුරුෂකමින් යුතුවම සිහිපත් කරනවා. ඒ වගේම අද මේ උතුම් ධර්ම දානමය පින්කම දායකත්වයන් දරමින් කටයුතු කරන්නට යෙදුනා ඒ ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ දායිකාවක් වන ඒ චාන්දනී කළුගම්පිටිය මාතාව එතුමිය බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ඒ තමන්ගේ සහෝදරියක් වන පැල්මඩුල්ලේ ගන්කන්ද මහත්මිනියව ඇතුළු ඒ පවුලේ හැමදෙනාම සිහිපත් කරලා ආශිර්වාද කරන්නට ඒ ඇතුළු කොට පරම්පරාගත සංසාරගත යම් කෙනෙක් වේ නම් ඒ හැමදෙනාටමත් එහෙම නැතිනම් ඥාතිත්ව යනු යම් පිරිසක් වේ නම් ඒ හැමදෙනාටම ඒ වගේම ඔබ අප හැමදෙනාටමත් මේ උතුම් වූ පින්කම කාය චිත්ත පීඩාවකින් තොර නිරෝගී භාවය ලබන්නට හේතු වේවා ආශිර්වාද කරනවා. ඒ වගේම මෙම පින්කම සාර්ථක කර ගැනීම සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් ඒ වගේම තාක්ෂණික වශයෙන් මේ කටයුතු වලට සම්බන්ධ වෙලා ඒ කටයුතු සිදු කර දෙන්නට යෙදුන දොන් මහත්මයා ඇතුළු ඒ පවුලේ හැමදෙනාටමත් ඒ වගේම මధుරිකා මහත්මිනිය ඇතුළු ඒ පවුලේ හැමදෙනාටමත් ඒ වගේම සමනි මහත්මිනිය ඇතුළු ඒ හැමදෙනාටමත් පොදුවේ සම්බන්ධ වන ලොකු කුඩා හැමදෙනාටමත් කාය චිත්ත පීඩාවකින් තොර නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලබන්නට කරන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ නිවනින් සැනසීම පිණිසම මේ උතුම් පුණ්‍ය ධර්මය උතුම් පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.